ධර්මානුශාසනාව. සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශ්වර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මානුශාසනාවේ දායකත්වයන් කුරුණෑගල පුත්තලම්පාර ආර්ය සිංහල වත්ත පදිංචි උදානී ශාමිකා හපුආරච්චි මහත්මිය. සුපින්වතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව සොබාදාමේ මානව සබැඳියාව මිහිඳු මහරහතන් වහන්සේගේ දේශනා වැසුරෙන්. අප හැම උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වාසනා වේවා. හේතු වාසනා වේවා. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම භන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අච්චින්ති කාලා තරයන්ති රත්තයෝ වයෝ ගුණා අනුපුබ්බංජහන්ති ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානීති. සාදු සාදු සාදු. අතිගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනි, හැම දිනම සෝදානම් වෙන්නේ හෝරාවකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණය කිරීම පිණිසයි. තුන්ලෝ තලයේ මෙත් කරුණා දීන්ති මාවදාල අංගීරස භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය බිඳින් බිඳ ගෙයින් ගෙයට රැගෙන යන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙහි ධම්සභා මණ්ඩපය තුල හැම දිනම අද සූදානම් වෙන්නේ ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ප්‍රඥා පෙරදරිව ධර්ම ශ්‍රවණය කිරීම පිණිස. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ වැදගත්කම වටිනාකම අවබෝධ කරගත්ත අපේ සදැහැති පින්නතුන් බොහෝමත්ම ඕමනාවෙන් බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරන්නේ ධර්මඥානෙ දියුණු පමුණු කරගන්නේ දෙලොව වැඩ සාදාගෙන බොහෝමත්ම ඉක්මනින්ම නිර්වාණ සාන්තයෙන් සැනසීම උදා කර ගැනීම පිණිස. ඒ නිසාම ධර්ම ශ්‍රවණයට පෙර හැමදෙනාම අදිෂ්ඨානයක් තබා ගනිමු, ප්‍රාර්ථනාවක් තබා ගනිමු. ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ධර්ම දානමය පින්කමක් හැටියට සිද්ධ කරන දායක පින්නතුන් ඊ타ම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දානමය පින්කම සිදු කරගන්නේ. එනිසා ධර්ම දානමය පුණ්‍ය ශක්තියක් පංචශීලයේ සමාදන් වෙලා සිල්ලුතුන් ගුණෝතුන් භාවයට පත් වෙලා ඉඳගෙනයි ධර්ම ශ්‍රවණය කරන්නේ. ඒ නිසා සීලමය පුණ්‍ය සම්පත්තිය පහළ වෙනවා. නිවන් දොරටුවක් හැටියට ධර්ම ශ්‍රවණය කිරීම භාවනාමය පින්කමක්. මේ පින්කම තුළ මේ දේශනාව තුළ හැම දිනාටම උතුම් වූ භාවනාමය පුණ්‍ය ශක්තිය රැස් කර ගන්නට පිළිවන්. ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල ධර්මයන් යටපත් කර ගැනීමෙන් විද්වංසනය කර ගැනීමෙන් කුසල් උපදවා ගන්නවායි කියලා කියන්නේ භාවනාමය පුණ්‍ය ශක්තියයි. මේ ත්‍රිවිධ ආකාරයෙන් රැස් කර ගන්න සියලුම පුණ්‍ය ශක්තියින් ලෝකපාලක ශාසන ආරක්ෂක සියලු දෙවියන්ටත් මියගිය හැම දිනාටමත් අප සෑම සියලු දෙනාටමත් උතුම් වූ නිර්වාණ සාන්තියෙන් සැනසීම උදා කර ගැනීම පිණිසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා තබාගෙන ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වෙමු. පින්තුනි, මාතෘකා කරගන්නට යෙදුණු උතුම් බුද්ධ වචනය
මේ ගාථා රත්නය සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයෙහි අච්චෙන්ති කියලා කියන සූත්‍ර දේශනාව තුළ අපේ භාග්‍යවතුන් වහන්සේ හමුවේ පැමිණිච්ච දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ප්‍රකාශ කරපු ගාථාව තමයි මා මාතෘකා කරගන්නට යෙදුනේ. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේත් මේ ගාථා රත්නය අහගෙන ඉඳලා පිළිතුරු ගාථාවකුත් දේශනා කරන්නට යෙදුණා. පිනතුනේ මේ ගාථා රත්නය මේ දේශනාව මාතෘකා ධර්මයේ හැටියට දේශනා කරන්නට හේතුව තමයි අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය මේ උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනය මුළු මහත් ලෝකයාටම සැනසීම උදා කරනු පිණිස ලෝකේ පුරාවටම පැතිර පවත්වන්නට උතුම් මහරහතන් වහන්සේලා ධර්මචාරිකාවෙහි යෙදෙන්නට යෙදුණා. ඒ අනුව මේ උතුම් වූ ලංකා ධරණී තලයටත් අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය මේ උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනය වැඩමුවාගෙන පැමිණෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. මහින්දාගමනයත් සමග ලංකාව තුළ පැවතුණු ඒ පුරාතන සිරිත් විරිත් චාරිත්‍ර ධර්ම ඊටාම පැහැදිලි ලෙස වෙනස් වෙමින් ඒ වගේම යහපත් පැත්තට පරිවර්තනය වෙමින් විශාල පරිවර්තනයක් ලංකාව තුළ සිද්ධ වුණා. ආගමානුකූලවත් ඒ වගේම සමාජශීලීවත් විශාල පරිවර්තනයක් මහින්දාගමනයත් සමග සිද්ධ වුණා. අද අපි කතා කරන්නේ අද අපි සාකච්ඡා කරන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය මේ උතුම් වූ ලංකා ධරණී තලයට වැඩම කරගෙන පැමිණියාට පස්සේ සබහා දහමත් එක්ක ඒ වගේම බැඳිලා හිටපු අපේ ජනතාව කොහොමද සබහා දහමට අනුවම පරිවර්තනය වුණේ වෙනසක් සිද්ධ වුණේ කියන කාරණය. පිනතුනේ මේ දිනවල අපේ රට වැසියන් මුහුණ පහන ප්‍රශ්න ගැටලුත් එක්ක හිරිහැර කරදර බාධකත් එක්ක මේ ධර්මයේ ගලපා ගැනීම ඊටාම වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් වෙනදා මෙන්ම රැකී ආරක්ෂාවලට ගිහිල්ලා ඒ වගේම තම තමන්ගේ ජීවිකාව සුපුරුදු පරිදි පෙර පරිදි ඒ ආකාරයෙන්ම සිද්ධ කරන්නට නොහැකියාව නිසා හැකියාවක් නැති නිසා විශාල පරිවර්තනයක් විශාල වෙනසක් අපි නොසිතූ වෙලාවක සිද්ධ කරන්නට වෙනවා අපේ ජීවිතේ. ස්වභාව දහමත් එක්ක ඒ වගේම
සබහාදහමත් එක්ක ජීවත් වන අප හැමදෙනාම මේ සමාජයත් එක්ක මිනිස්යන් එක්ක ජීවත් වෙනකොට ඒ සබහාදහම තුලින් ඒ වගේම මිනිස්යන් තුලින් අපිට පැමිණෙන අපේ ජීවිතවලට ළඟා වෙන නොසිතූ විදිහේ කරදර පීඩා හිංසා සඳහා අපි කොහොමද ඊතා ශක්තිමත් මුහුණ දෙන්නේ? ලෝකේ පුරාම අද වෙනකොට බල ශක්තිය අරුබුදයක් තියෙනවා. ඒ බල ශක්තිය අරුබුදයත් එක්ක කායික වශයෙන් මානසික වශයෙන් මනුෂ්‍යයා තුළ පවතින ශක්තියින් ඉතා පහළ මට්ටමක පවතින්නේ. ඒ නිසා තමයි ජීවිතයේ මුහුණ පාන හැම ප්‍රශ්නයකටම මුහුණ පාන්නට අප හැම දිනාටම විශාල ශක්තියක් අවශ්‍ය වන්නේ. ඒ මානසික ශක්තිය, ඒ කායික ශක්තිය වඩා වර්ධනය කරගන්නට මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වා දුන්නු, අපට හඳුන්වා දුන්නු මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ කොයිතරම් වටිනවද? එදා දේවානම්පියතිස්ස මහා නිරිඳුන් තමන්ගේ ඊටාම කල්යාණ මිත්‍ර රාජ්‍ය නායකයෙක් හැටියට අශෝක මහා අධිරාජ්‍යයෙන් උතුම් වූ ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය අපේ රටේ ජනතාවටත් ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙන්නටයි කියලා සිද්ධ කරපු ඉල්ලීම තුළින් දේවානම්පියතිස්ස රජතුමා නොසිතූ වෙලාවක තමයි, නොපැතූ වෙලාවක තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වුණේ. එදා එතුමා දේවානම්පියතිස්ස රජතුමා තමන්ගේ විනෝදය සඳහා, ශාරීරික ව්‍යායාමය සඳහා රජදරුවන්ගේ ක්‍රියාදාමයක් හැටියට, සිරිතක් හැටියට මුවදඬුවමේ ගිය බව අපි කවුරුත් දන්නවා. එදා මිහින්තලා පව්වට, මිස්සක පව්වට මිහිඳු මහරහතන් වහන්සේ සමගින් ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාර එවැගේම සුමන සාමණේර ඒ මහරහතන් වහන්සේලා සමගින්, සුමන සාමණේරයන් වහන්සේ සමගින් වැඩම කරන්නට යෙදුණා. ඒ වගේම භණ්ඩුක උපාසක මහත්මයාත් ඒ සමගින්ම ඒ රහතන් වහන්සේලාගේ ආනුභාවය තුළින්, ශක්තියෙන්, ඉරිදියෙන් ඒ විදිහට මේ ලංකා ධර්ණී තලයට පා තබලා පළමුවෙන්ම මේ උතුම් වූ ලංකා ධර්ණී තලය පාරිශුද්ධත්වයට පත් කරන්නට යෙදුණා. ඊට පෙර තුන් වතාවක්ම අපේ භාග්‍යවතුන් වහන්සේගේ වැඩම කරවීමෙන් මේ උතුම් වූ ලංකා ධර්ණී තලය පාරිශුද්ධත්වයට පත් වුණු බව මේ කවුරුත් දන්නවා. ඒ නිසා එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරාට පස්සේ භික්ෂු ශාසනය ආරම්භ වීම සිද්ධ වුණා. ඒ වගේම සුමන සාමණේරයන් උපසම්පදා ඒ විදිහට භාවයට පත්වීම තුළින් උපසම්පදා හඳුන්වා දුන්නා.
ඒ වගේම භණ්ඩුක උපාසක මහත්මයා පැවිදි වීම තුළින් මේ උතුම් වූ සංඝ ශාසනය සෝභාමත් වුණා. ඉන් අනතුරුව තමයි සංඝමිත්තා මහා තෙරින් වහන්සේ වැඩම කරවීමෙන් භික්ෂුණී ශාසනය ආරම්භ කරන්නට යෙදුනේ. පින්තුනේ අද දක්වාම භික්ෂු මහා සංඝරත්නය මේ උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගනිමින් ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් යුක්තව දුක නැති කර ගැනීම සඳහා සදාකාලික සැනසීම උදා කර ගැනීම සඳහා මඟ සොයන හැම දිනාටම සැනසීම ලබා දෙමින් නිරුපද්දිතව සම්මා සම්බුද්ධ ශාසනයේ බැබලීම සිද්ධ වෙනවා. අපි කොහොමද භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වුණු ශ්‍රාවකයන්ගෙන් අපේක්ෂා කළ ඒ ප්‍රාර්ථනාව ඉදිරියට ගෙන යන්නේ? එහිදී භික්ෂුන් වහන්සේලාට පමණක් නෙවෙයි මේ වගකීම පැවරෙන්නේ. භික්ෂුණී ශාසනය අතුරුදහන් වෙලා තිබුණත් ඒ කාර්යභාරය ඒ විදිහට ලංකාවේ භික්ෂුණී ශාසනය වෙනුවට නෛෂ්කම්ම්‍ය දසශීලයේ සමාදන් වුණු මෑණියන් වහන්සේලා ඒ කාර්යභාරය සිද්ධ කරනවා. ඒ වගේම තවත් පැත්තකින් උපාසක උපාසිකාවන්ගේ කාර්යභාරය බොහොමත්ම හොඳින් ධර්ම ශ්‍රවණය කළ ධර්මඥානෙ දියුණු කරගන්න. සමත විදසුන් භාවනා වඩන උපාසක උපාසිකාවන් හැටියට අපේ බෞද්ධ ශ්‍රාවකයන් ඔබ හැම දෙනාම ඊටම ඕනෑකමින් තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. පින්තුනේ අපි අද කතා කරන මාතෘකාව ධර්මයට අනුව මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට වැඩම කරාට පස්සේ අපි දන්නවා දේවානම්පියතිස්ස රජතුමාගෙන් මුලින්ම නුවණ ප්‍රඥාව කොතෙක්ද කියලා විමසනවා. ඒ සඳහා යොදාගත් උපමාව මේ කවුරුත් දන්නවා, අඹ උපමාව. ඒ උපමාව තුලිනුත් අපිට පැහැදිලි වෙනවා ධර්මයේ කියලා දෙන්නට, මේ ලෝකයේ ස්වභාවය කියලා දෙන්නට අපේ ලෝතර බුදුරජාණන් වහන්සේත් ඒ වගේම අනුගාමික මහා රහතන් වහන්සේලා හැටියට මිහිඳු මහරහතන් වහන්සේ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් හැටියට ඉදිරිපත් කරන්නට යෙදුනෙත් ස්වභාව ධර්මයේම උපමා. උපමේයන් තමයි විශේෂයෙන් ඒ උතුමන් වහන්සේලා ධර්මයේ කියලා දෙන්නට, ලෝකේ යථා ස්වභාවය කියලා දෙන්නට උපයෝගී කරගන්නේ. එදා ඉඳලා පින්තුනේ පැවිදි භූමියටපත් වුණු ගෞරවනීය මහා සංඝරත්නයත් ඒ වගේම ආරණ්‍ය සේනාසන, ඒ වගේම ඊතා දුෂ්කර ප්‍රාන්ත සේනාසන ආශ්‍රය කරගෙන, රුක්මුල් සේනාසන ආශ්‍රය කරගෙන මේ උතුම් වූ ධර්මයේ තුල සැනසුණා. එපමණක් නෙවෙයි, රජදරුවන් පවා කුටි සේනාසන සකස් කරනකොට අපි දන්නවා එදා මිහිඳු මහරහතන් වහන්සේ සමග වැඩ ඉන්නට අටසැට ලෙන නිර්මාණය කරන්නට යෙදුණා. එතකොට අපිට පැහැදිලි කටාරම් කොටපු ඒ විශාල පර්වත
ගුහා ආශ්‍රය කරගෙන භික්ෂුන් වහන්සේලා බවුන් වඩපු ආකාරය. ඒ වගේම ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට ඊටාම ශ්‍රද්ධාවෙන් සිව්පසයෙන් උපස්ථාන කරන්නට යෙදුනේ. ඒ සිව්පසයෙන් උපස්ථාන කරනකොටත් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය කියලා කියන මේ සිව්පසයෙන් උපස්ථාන කරනකොට පරිසරයේ තමයි උපයෝගී කරගන්නේ. විශේෂයෙන් බොහෝම දුෂ්කරව, ධාර්මිකව කුෂිකර්මාන්තයේ උපයෝගී කරගෙන බොහෝ වෙලාවට වැඩි පිරිසක් ජීවිකාව කරගෙන යමින් තමයි තමන්ගේ ගම්පියසට, ගෙයින්ගෙට වැඩම කරන පිණ්ඩපාතේ වැඩම කරන ස්වාමීන් වහන්සේලාට දම් පූජා කරන්නේ, පිණ්ඩපාතේ පූජා කරන්නේ. අපිට පැහැදිලි අනුරාධපුර රාජධානිය තුල, ඒ වගේම පොළොන්නරු රාජධානිය තුල විශේෂයෙන්ම උදෑසනින් පිණ්ඩපාතේ වඩින්නට, එහෙම නැත්නම් දහවල් දහවල දාණයට වඩින්නට කලින් භික්ෂුන් වහන්සේලාට කැඳ පූජා කරනවා. විශාල කැඳ උරු පවා අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට රෝගී වුණාම ගිලානෝපස්ථානය සඳහා බෙහෙත් තොරු නිර්මාණය කළා තියෙනවා. ඒ වගේම ආරෝග්‍යශාලා මේ ආදි වශයෙන් මේ පරිසරයේ හැදෙන වැඩෙන ඒ වගේම ඊටාම වටිනා ඖෂධ වර්ග උපයෝගී කරගෙන තමයි ඒ විදිහට උපස්ථාන සිද්ධ කරලා තිබෙන්නේ. ඒ අනුව අපිට පැහැදිලි එදා මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නට කලින් යක්ෂයන්ට පූජා පවත්වපු, ඒ වගේම ගල් පර්වත වලට පූජා පවත්වමු, විශාල වෘක්ෂ ලතා වලට පූජා පවත්වපු පිරිසක් කොහොමද මේ ගස් වැල් පර්වත ගුහා මේ හැම දෙයක්ම ආශ්‍රය කරගෙන පින්සිත කුසාසිත බවට පත් කරගත්තේ. ඒ මිත්‍යා දෘෂ්ටි දුරු කරගෙන සම්මා දිට්ඨියටපත් වුණා. ඒ නිසා අපිට පැහැදිලි මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් එක්ක අපේ ශාසනය තුල වගේම සමාජීය වශයෙන්, සංස්කෘතිකමය වශයෙන්, ඒ වගේම ශිල්පීය ඥානය, ගෘහ නිර්මාණ ශිල්පය ආදී වශයෙන් ශිල්පීය ඥාන වැඩි දියුණු භාවයටපත් වුණා. ඒ නිසා පින්තුනේ අපි ගොඩාක් වෙලාවට ලංකාවේ පවතින අපේ ලංකාවේ මුතුන් මිත්තන් රජදරුවන් විසින් පවත්වාගෙන ගිය ඒ ශිල්පීය ඥානයට වඩා තවත් දේශයකින්, රටකින් පැමිණෙන හඳුන්වා දෙන දෙයකට වැඩි ගෞරවයක්, වැඩි අවධානයක් යොමු කරන බවක් අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා මේ හැමදේම අපි දන්නවා 18 කුලයකින් ඒ විදිහට ශිල්පීය ඥාන 18ක් ලංකාවට හඳුන්වා දුන්නාය කියලා. ඉතින් ඊට පෙර මේ ශිල්පීය ඥානයන් ලංකාවට හඳුන්වා දෙන්නට පෙර ලංකාවෙත් රජදරුවන්
ඒ වගේම අපේ මුතුන් මිත්තන් වැව් නිර්මාණය කරලා ඒ වගේම විශාල එළවල් නිර්මාණය කරලා වාරි කර්මාන්තේ මේ ආදි වශයෙන් කර්මාන්ත පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒකට සාක්ෂි තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම වීමෙන් සම්මා සම්බුද්ධ ශාසනයෙහි ඒ උන්නතිය සිද්ධ වුණා වගේම විශාල පිරිසකට සම්මා සම්බුද්ධ ශාසනයේ ඥාතිත්වයේ හිමි වුණා. පින්තුනේ අපි කවුරුත් සලකන්නේ අපේ සමීපයේම ඉන්න අයට අපිට ඒක පැහැදිලි. දෙමාපියන් විදිහට සහෝදර සහෝදරයන් විදිහට ඥාතීන් විදිහට තමයි අපි මුලින්ම යම් ලැබීමක් වුණාම බෙදා හදාගන්නේ. ඊළඟට තමයි හිතවතුන්, ගම්වාසීන්, නගරවාසීන්, ඒ වගේම අපි ආශ්‍රය නිශ්චය කරන හැම දිනාටම අතරේ මේ දේවල් හොඳ දේවල් අපි බෙදා හදාගන්නේ. පින්නතුනි අපිට බෙදා හදා ගැනීම සඳහා ලැබුණු උත්කෘෂ්ඨම දායාදය තමයි මේ උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනය. ඒ නිසා වෙනදා අපේ සමාජයේ තිබුණු බැඳීමට වඩා යථාර්ථවාදී බැඳීමක් ඇති වුණා සම්මා සම්බුද්ධ ශාසනයත් එක්ක. අපි හිතමු විශේෂයෙන්ම විශාල පිරිසක් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරාට පස්සේ විශාල පිරිසක් ශාසනයට එකතු වුණේ තරුණ පිරිස. එදා බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලෙත් එහෙමයි. එතකොට තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් අත්හැරලා තවත් සහෝදර සහෝදරයන් පිරිසක් මේ උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනයට එකතු වෙනවා. ශාසනයේ දායාදය ඒ දුර්ලභ වූ ප්‍රෝජ්‍යාවට පත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම බිරින්දෑවරුන් අත්හැරලා ශාම්පුරුෂයෝ, ශාම්පුරුෂයන් අත්හැරලා බිරින්දෑවරුන්, මේ විදිහට බලනකොට විශාල පිරිසක් ශාසනයකට එකතු වුණා. ලොකු කුඩා මහලු හැමදෙනාම. අපි දන්නවා එතකොට වර්තමානයේ වුණත් අපිට කල්පනා කරන්න පුළුවන් තමන්ගේ පවුලේ කෙනෙක් ශාසනයට එකතු වෙලා තියෙනවා නම් පන්සලත් එක්ක අරණ්‍ය සේනාසනයත් එක්ක මේ ශාසනයත් එක්ක කොයිතරම් බැඳීමක් තියෙනවද කියලා. ශාසනික බැඳීමක්. ඉතින් ඒ අනුව බලනකොට ඒ බැඳීම ඒ කාලේ කොයිතරම් දුරට පවතින්නට ඇද්ද? තම තමන්ගේ ජීවිකාව අල්පේච්ඡව සිද්ධ කරනවා වගේම තමන්ගේ ජීවිතේ වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ විහෙර විහාර තැනීම සඳහා සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. ඉතින් අපිට පැහැදිලි මේ තරම් අහස උසට ගොඩනගපු විහෙර විහාර පින්තුනේ ලෝවා මහපාය පමණක් ලක්ෂයක් මහරහතන් වහන්සේලා වැඩ ඉන්නට මහල් ඒ විදිහට නවයකින් සකස් කරපු ඊතා සුවිසල් විහාර සංකීර්ණයක්. ඒ නිසා අපිට වර්තමානයේ තුල සිතා ගන්නටවත් බැරි ඒ විශ්කම් නිර්මාණ සිද්ධ කරලා තියෙන්නේ හදවතේ පවතින ශ්‍රද්ධාවෙන්. ඊට එහා ගිය කර්මඵල විශ්වාස අදහන නුවණ පෙරදරි කරගෙන මා මාතෘකා කරගත්ත ගාථා රත්නයේ තුල මීට උදාහරණ තිබෙනවා. පින්නතුනේ
සබහා දහමත් එක්ක මේ ධර්මයේ කොයිතරම් එකතු වෙලා තියෙනවද? එහෙම නැත්නම් ධර්මයට සබහා දහමත් ඒ වගේම සබහා ධර්මයට ධර්මයක් අතරක් නැති තරම්. ඒ නිසා ධර්මයේ යනු සබහා දහමමයි. අච්චෙන්ති කාලා තරයන්ති රත්ත්‍යෝ වයෝ ගුණ අනුපුබ්බං ජහන්තේ ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරයේම ආලෝකමත් කරමින් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට පැමිණෙනවා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේට ගාථාවකින් මේ විදිහට කියනවා. භාග්‍යතුන් වහන්සේ අච්චෙන්ති කාලා තරයන්ති රත්ත්‍යෝ උදෑසන දහවල රාත්‍රිය උදා කරමින් මේ කාලය ගත වෙනවා. දවස ගෙවෙනවා. වයෝ ගුණ අනුපුබ්බං ජහන්තේ වයෝ රාශිය අනුක්‍රමණයෙන් සත්‍යයා කොහෙටද ගෙන යන්නේ? බුදුරජාණන් වහන්සේට මතක් කළා දේවතාවා වයෝ ගුණ අනුපුබ්බං ජහන්තේ ඒතං භයං මරණේ පෙක්කමානෝ ජාති ජරා මරණ කියලා කියන තුම්බිය එතකොට මිනිස්සුන්ට දැනෙනවා. උදෑසන එළඹෙනවා, දහවල ගෙවෙනවා, ආයෙත් රාත්‍රී උදා වෙනවා, රාත්‍රී නිින්දට යනවා. ඒ විදිහට වයෝ රාශිය එහෙම නැත්නම් මේ ආස්වාස ප්‍රස්වාසයේ මුල් කරගෙන සත්‍යයන්ට හිමි වෙනව මොනවද? නැවත නැවත ඉපදීම. ඒ වගේම වයසට යන එක සිද්ධ වෙනවා. ඒ වගේම මරණයට ලං වෙනවා. නැවත උපදිනවා, නැවත මරණයටපත් වෙනවා. මේක බයක් විදියට දන්න අය, මේ කාරණාව බයක් විදියට තේරුම් ගන්න අය මොකද්ද කරන්නේ? පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. අපිට මේ තුම්බියෙන් තුන් දුකින් ඈතර වීම සඳහා අපි පින් රැස් කරගන්න ඕන කියලා දාන ආදී පින්කම් වල නිරත වෙනවා. හොඳ දේවල් කරනවා. කළගුණ සලකනවා. වැඩිහිටියන්ට ඒ වගේම උපකාර කරනවා. ඒ වගේම ඥාතීන්ට උපකාර කරනවා. රටවැසියන්ට උපකාර කරනවා. මේ ආදි වශයෙන් හොඳ දේවල් ජීවිතයට එකතු කරගෙන පින් රැස් කරගන්නවායි කියලා දේවතාවා ප්‍රකාශ කළා. ඒ දේවතාවටත් අත්දැකීමක් තියෙනවා. ඒ දේවතාවා දේවත්වයට පත් වෙලා තියෙන්නේ පූර්වාත් භාවයක පින් කළා තියෙන නිසා. ඒ නිසා දේවතාවාගේ අත්දැකීම භාග්‍යතුන් වහන්සේ හමුවේ මේ විදිහට විස්තර කරනවා. භාග්‍යතුන් වහන්සේ බොහොම හොඳින් ඒ දේවතාවාගේ ප්‍රකාශය අහගෙන ඉඳලා තවත් ගාතාවක් භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දේශනාවසෙන් දේශනා කළා. ඒ ගාථාවේ අදහස භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. ඔව් එහෙම තමයි. මම කියන දේත් අහන්න කියලා භාග්‍යතුන් වහන්සේ නැවත ගාථාවක් දේශනා කළා. ඒ දේවතාවාගේ ගාථාවේ ප්‍රකාශයේ පද තුනක් ඒ විදිහටම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අච්චෙන්ති කාලා තරයන්ති රත්ත්‍යෝ වයෝ ගුණානුපොබ්බං ජහන්ති ඒතං භයං වරණේ පෙක්කමානෝ. ඔන්න ඔය පද තුන වෙනස් කළේ නෑ භාග්‍යතුන් වහන්සේ. නමුත්
භාග්‍යතුන් වහන්සේ වෙනස් කළා අන්තිම පදේ. ලෝකාමිසං පජහේ සන්තිපෙක්කෝ කියලා. දේවතාවා කියනවා පුඤ්ඤානි කෛරාත සුඛාවහානේ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ලෝකාමිසං පජහේ සන්තිපෙක්කෝ කියලා. බලමු භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද කියලා. එහෙම තමයි දේවතාව රාත්‍රී උදාවනවා. ඒ වගේම නැවත උදෑසන දහවල ආදි වශයෙන් මේ විදිහට කාලය ගෙවෙනවා. ආස්වාස ප්‍රස්වාසයේ මුලින් තුලින් තමයි හුස්ම ගැනීම තුලින් තමයි මේ සත්වයෝ ජීවත් වෙන්නේ. ඒතර වයෝ රාශිය තමයි අනුක්‍රමයෙන් මේ தത്വෙට ගෙන යන්නේ. ඒ වගේම ඉපදීම දුකක්, ජරාවට පත් වෙන එක දුකක්, මරණයට පත් වෙන එක දුකක් කියලා ප්‍රධාන වශයෙන් මේ ත්‍රිවිධ භය ඇති කරගන්න අය පින් රැස් කරගෙන දිව්‍ය ලෝකෙත් යනවා. නමුත් ඒක කෙලවරක් නැහැ. එහෙම මේ සසර නිමා කරන්න පුළුවන් කමක් නැහැ. මොකද්ද කරන්නට ඕනේ? බුදුරජාණන්සේ දේශනා කළා මේ සසර නිමා කරන්නට නම්, එහෙම නැත්නම් මේ දුකින් සම්පූර්ණයෙන්ම අත මිදෙන්න නම් ලෝකාමිසයෙන් දුරු කරන්න ඕනේ. මොකද්ද ලෝකාමිසය කියලා කියන්නේ? මම, මගේ ආත්මය කියලා කියන දෘෂ්ටිය නැති කර ගන්නට ඕන කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ දේවතාවා ඒ මොහොතේම ධර්මාවබෝධය ලැබුවා. පින්තුනේ අපටත් පැහැදිලි මිහිඳු මහරහතන් වහන්සේ අපිට පෙන්වා දුන්නු මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය තුලින් එදා බුදුරජාණන් වහන්සේගේ සමීපයේ වැඩ ඉඳිමින් මහරහතන් වහන්සේලා බවට පත් වුණු සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා, ඒ වගේම ඒහි භික්ෂු ප්‍රවෘජ්ජාවෙන් පැවිදි බවට පත් වුණු භික්ෂුන් වහන්සේලා, ඒ වගේම සමත විදුසුන් භාවලා වඩලා ඒ විදිහට විදර්ශනා ධූරයෙන් භික්ෂුත්වයට පත් වුණු, ඒ වගේම සසර ගමන නිමා කරපු මහරහතන් වහන්සේලා වැනි මහරහතන් වහන්සේලාත් අවශේෂ වශයෙන් මහරහත් භාවයට පත් නොවුනත් අනිකුත් ආර්ය තත්ත්වයට පත් වුණු මාර්ගඵලවට පත් වුණු භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ සමීපයේදී උතුම් වූ ප්‍රයෝජ්ජා භූමිය තුලින් ධර්මාබෝධය තුලින් මේ සසර ගමන නිමා කළා. ඒ නිසා අප හැම දිනාටමත් මේ කියන විදිහට අපි මුහුණ පාන මේ ප්‍රශ්න ගැටලු වලට එක එක්කෙනාට ඇඟිලි දික් කරන්නේ නැතුව, විශේෂයෙන්ම තමන්ට ජීවිතයේ යම්කිසි පීඩාවකටපත් වෙනකොට, නොයෙකුත් විදිහේ අංගහිඟකම් ඇති වෙනකොට, ආහාර පාන ඇඳුම් පැළඳුම් වලින් වෙන්න පුළුවන්, නිවාස වලින් වෙන්න පුළුවන්, බෙහෙත් හේත් වලින් වෙන්න පුළුවන්. අපි මුහුණ පාන මේ හැම දෙයකටම අපි ඇඟිල්ල දික් කරන්නේ රාජ්‍ය නායකයන්ට, ඒ වගේම රටේ පාලකයන්ට, ඒ වගේම වගකිය යුත්තන්ට කියලා. වගකිය යුතු අය කියලා අපි හඳුන්වලා තියෙන්නේ වැරදි විදිහට. ඒ නිසා ඒ යුතුයකම ඒ ආකාරයෙන් ඒ අයකින් බලාපොරොත්තු වෙනවා වගේම අපටත් අපේ අතේ තමයි ප්‍රධානම වගකීම තියෙන්නේ. ඒ නිසා කිසිම කෙනෙකුට බෑ අපේ සිතේ වැරදි සිතක් පහළ වුණාම ලෝභය ක්‍රියාත්මක වෙලා, තණ්හාව ක්‍රියාත්මක වෙලා, ද්වේෂය, වෛරය, තරහ, ආඝාත මේවා මුල් කරගෙන, වගේම ලෝභය, මිත්‍යා දෘෂ්ටිය, අවිද්‍යාව මුල් කරගෙන, ඒ වගේම
එක එක මැනීම් මාන්නය මුල් කරගෙන සතර අපායට වැටෙන එක වළක්වන්නට ඒ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ඊටාම් උසස්ම වගකීම තියෙන්නේ. ප්‍රධානම වගකීම තියෙන්නේ තමා තුළයයි කියලා අදිෂ්ඨාන කරගෙන අද දවසේ මේ ශ්‍රවණය කරපු ධර්මකාරණා තමන්ගේ ජීවිතයට ඒක රාශී කරගෙන මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගන්නට අවශ්‍ය කරන වටපිටා පරිසරය උදා කරගන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. හැම දිනාටම ධර්මාබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණ ඉදිරිපත් කරන්නට උදානි ශාමිකා හපුවරච්චි මහත්මියගේ 2022 6වෙනි මාස 15 වන දිනට යෙදෙන උපන්දින නිමිත්තෙන් උදානි ශාමිකා හපුවරච්චි සුධීර අමරසිංහ යන දෙදෙනාටත් උවින්දු බුත්සර චූටි පුතාටත් පවුලේ දෙමව්පියන්ට දෙපාර්ශ්වයේම සියලුම ඥාති මිත්‍රාදීන්ගේ සියලුම ග්‍රහ අපල දුරු වී නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබීමට සහ නිවන් අවබෝධ කර ගැනීම සඳහාත් දැනට අසනීප තත්ත්වයෙන් පසුවන සුනිල් ධර්මප්‍රිය ජයසිංහ මාමාට ඉක්මන් සුවය සහ නිරෝගී සුවය ලැබීමටත් මීට වසර කිහිපයකට පෙර මියගිය අංක 133න් 1 ශ්‍රී මහා විහාර පාර පානදුර පදිංචිව සිටි අමරසිංහ මුදලිගේ සුනිල් දයානන්ද පියාණන්ට කුරුණෑගල වාරියපොළ රඹාය වැව පදිංචිව සිටි සෝමරත්න හප්පුවාරච්චි බාප්පාටත් කුරුණෑගල වැල්ලව පදිංචිව සිටි එස්.එම්. සමන් ගුණවර්ධන බාප්පාටත් දෙපාර්ශ්වම මියගිය සංසාරගත ඥාති මිත්‍රාදීන්ට රට දෑ වෙනුවෙන් දීපිදූ රණවිරුවන් ඇතුළු සිළු දෙනාට පින් අනුමෝදන් කිරීමත්. අපහට ධර්ම අවබෝධය ලබා දීමට කටයුතු කරන දේශකයන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින්ද්‍රයන් වහන්සේලාටත් අපවත් වී වදාළ සියලුම ස්වාමින්ද්‍රයන් වහන්සේලාට නිවන් අවබෝධ කර ගැනීම උදෙසා මේ පින හේතු වේවායි පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කුරුණෑගල පුත්තලම්පාර ආර්ය සිංහල වත්ත පදිංචි උදානි ශාමිකා හපුආරච්චි මහත්මිය විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනාව. පින්තුනේ දානයන් අතර උතුම්ම දානය ධර්ම දානය මේ පින්කම සිදු කර ගන්නට යෙදුණු පින්තුන් සබදානං ධම්මදානං ජිනාති කියලා කියන බුදු වදනට අනුව සියලුම දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානමය පින්කම සිදු කරගෙන මහත් වූ ආනිසංසයන් ජීවිතයට ඒක රාශි කර ගන්නට යෙදුණා. මේ පින්තුන්ට අපි ප්‍රාර්ථනා කරනවා මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තියගේ ආනුභාව බලයෙන් තුනුරුවන් තුළ පවතින සූසි මහා ගුණානුභාව බලයෙන් දෙවියන්ගේ දේවාශිර්වාද බලයෙන් සසර පුරුදු කරගෙන පාරමී ගුණ බලයෙන් හැම දිනාගේම ජීවිතවලට පැමිණෙන කරදර විපත් අපලෝ දුරු වේවා නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. එදිනෙදා සිදු කරන සීලම ධාර්මික කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු ආදී වෙත්නම් ඒ සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. තව තවත් සද්ධර්ම ශ්‍රවණය කළ ධර්මඥානයේ දියුණු පමුණු කරගෙන සමත විදසුන් භාවනා වඩා සත්‍තිස් බෝධිපාසක ධර්මයන්ද වඩා වර්ධනය කරගෙන චතුස්සත්‍ය ධර්මයන් ආબોධයෙන් මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගන්නට මේ ජීවිතේම පරිපූර්ණ වූ පරිනිර්වාණ ධාතුවට පත්වන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවායි හැම දිනාටම ආශිර්වාද කරනවා. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හැම දිනාටම ආශිර්වාද කරනවා, වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ
ගෞරවනීය දේශකයන්න් වහන්සේ. කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්පෝධි මහා විහාරාධීශ්වර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැම දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව ඔබට ජාතික ගුවන්විදුලියේ ස්වදේශී සේවා YouTube නාලිකාව ඔස්සේ ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.